හරි. එතකොට අපි දැන් ත්‍රිකෝණමිතික ඒතර වගුව භාවිතා කරන්න අපි දැන් දන්නවා. ඒ කියන්නේ ත්‍රිකෝණමිතිය කියන එකේ අපි දැන් වගු භාවිතය කරලා ඉවරයි. ඒක දැන් උඹලා මම දන්නවා මේ වෙනකොට පැහැදිලි අවබෝධයක් ඇති. උඹලා එක එක කෝණ වලට දාලා ඒක බලපල්ලා කෝණ හොයපල්ලා ගෙදර ඉඳන්. හරි. ඊට පස්සේ මම දැන් කතා කරන්න හැත්ති අද ත්‍රිකෝණමිතික අනුපාත හරි මෙන්න මේ අනුපාත යොදාගෙන කොහොමද මේ පාදයක් සහ කෝණයක් හොයන්නේ කියන එක. ඒක පුළුවන් වුණොත් විභාග ගැටලුත් එක්ක මේ වීඩියෝ එකට දානවා. බලගනින්කෝ දැන් හදිස්සියට මෙහෙම එකක් වුණා දැන් උඹලා sin අංශක 30 ගත්තොත් එම sin අංශක 30. එතකොට sin අංශක 30 උඹලට මතකයි. දැන් මම ඒක පාඩම් කරගෙන දුන්නා sin අංශක 30 භාගයයිනේ. sin අංශක 30 කියන්නේ භාගයයි. හදිස්සියේ හරි මෙහෙම එකක් වුණොත් sin අංශක 30 අපි cos දන්නේ. එහෙනම් හදිස්සියට cos අංශක 30 හොයාගන්න. අපිට පොඩි ක්‍රමයක් පාවිච්චි කරනකොට එකපාරම ඍජු කෝණී ත්‍රිකෝණයක් අඳින්න පුළුවන් අපිට. මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇඳලා උඹ බලපන් මේක θ කියලා ගත්තොත් එහෙම sin අංශක 30 කියන්නේ මොකද? අපි දන්නවා sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් මේ අනුපාතයන් තියෙන්නේ. එහෙනම් මේක සම්මුඛ පාදය මේක කර්ණය කියලා තේරෙන්න ඕනේ. එහෙනම් මේක සම්මුඛ පාදය මේක කර්ණය. එතකොට අපි දන්නවා ඍජු කෝණී ත්‍රිකෝණයක් නම් ඍජු කෝණී ත්‍රිකෝණයක් නම් අපිට මේකට පයිතගරස් දාන්න පුළුවන්. එහෙනම් පයිතගරස් එකපාරම සීන් කරා මේක x කියලා ගමුකෝ. එහෙනම් x හොයා ගන්න පුළුවන්. කෙලින්ම මේක 2 වර්ගය සමානයි. x වර්ගය දන 1 වර්ගයනේ බං. එතකොට මම මේක මෙහෙට ගේන්නම්. එතකොට නෙමෙයි මේක මෙහාට තියෙන මේක මෙහෙට ගේන්නම්. එතකොට 2 වර්ගය 4යි 1 වර්ගය 1යි. ඒක ඍණ 1 සමානයි x වර්ගයනේ. එතකොට 3යි. x සමානයි මූල 3ක් එනවනේ බං. x සමානයි මූල 3. එහෙනම් x සමානයි මූල 3ක් එනවා. දැන් අපිට බැරිද cos 30 හොයාගන්න. එකපාරම අමතක වුණොත් එහෙම දඩස් ගාලා හොයාගන්න බැරිද? අන්න. දැන් cos 30 එනවා. මොකද්ද? සක බක. එහෙනම් බද්ධ පාදේ බෙදීම කාර්යය. එහෙනම් මේකේ බද්ධ පාදේ බලපන්. බද්ධ පාදේ මූල 3යි. කරණය අන්න දෙකයි යකෝ. අන්න cos 30ව මූල 3 බෙදීම දෙක. අර වගුවේ තියෙන එක අපිට එකපාරම අමතක වුණොත් මේ එක අනුපාතයක් දන්නවනම් හොයාගන්න පුළුවන්. එක ඕ. එහෙනම් sin වල එක අනුපාතයක් හරි දැනන් ඉන්න ඕනි. cos වල එක අනුපාතය නෙමෙයි. මේ sin 30 හරි මොකද? ඒ කියන්නේ අංශක 30 මොකක් හරි අනුපාතයක් දැනන් ඉන්න ඕනි. ඊළඟට අංශක 60 මොකක් හරි එකක්. 45 මොකක් හරි. එහෙම දැනන් ඉන්න ඕනි. ඊළඟට අපිට tan බැරිද ගන්න කියපම් මේකෙන්. tan 30 බලපංකො tan 30 එනවා. එහෙනම් tan 30 සක බක සබ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එක බෙදීම අන්න යව මූල තුන කෙලින් වෙනවා. මේ විදිහට ගන්න පුළුවන් වෙනවනේ. උඹලා ඒක දන්නවා. උඹලා ඒක මටත් වඩා හොඳට දන්නවනේ. එහෙනම් අපි කෙලින්ම සීන් එකට බහිමු අද සීන් එකට. මාතෘකාව ලියා ගනිමු. ඍජුකෝණික නෙමෙයි. මාතෘකාව ලියා ගනිමු. ත්‍රිකෝණික අනුපාත ඇසුරින් ත්‍රිකෝණමිතික අනුපාත ඇසුරින් ඍජුකෝණික ත්‍රිකෝණයක පාදයක දිග සෙවීම. ත්‍රිකෝණමිතික අනුපාත ඇසුරින් ඍජුකෝණික ත්‍රිකෝණයක පාදයක දිග සෙවීම. ඍජුකෝණික ත්‍රිකෝණයක පාදයක දිග සෙවීම. හරි. එතකොට මෙන්න ඍජුකෝණික ත්‍රිකෝණයක පාදයක දිග හොයන්න නම් යම්කිසි පාදයක දිග හොයන්න නම් අපි එක පාදයක් සහ එක කෝණයක් දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ අංශක 90 නෙමෙයි. අර ඉතිරි කෝණ දෙකෙන් එකකුයි එක පාදයකයි දිග දැනගෙන ඉන්න ඕනේ. හරි. එතකොට මෙන්න මේ කතාව පොඩ්ඩක් ලියගනින්කෝ. එහෙනම් ලියගන්නේ නෝට් එකක් විදිහට ලියන්නේ. ත්‍රිකෝණමිතික අනුපාත භාවිතයෙන් ඍජුකෝණික ත්‍රිකෝණයක පාදයක දිග සෙවීමේදී ඍජුකෝණික ත්‍රිකෝණයක පාදයක දිග සෙවීමේදී එම ත්‍රිකෝණයේ එක් පාදයක දිගත් එක් කෝණයක විශාලත්වයත් දැනගත යුතුය. හරි කියපන්. දැන් එහෙනම් දාන්නේ පළවෙනි ප්‍රශ්නක අපි දඩබඩ සීන් එක යන්නේ මේක ටිකක්. හරි. එහෙනම් පළවෙනි ප්‍රශ්නක දාගන්න. නෙමෙයි පළවෙනි එක නෙමෙයි මං හිතන්නේ කලින් මම ප්‍රශ්නක දුන්නා. එහෙනම් ඊළඟ ප්‍රශ්නක දාගන්න. ඊට පස්සේ මෙන්න රූපය අදගන්න.
මේක අංශක 52යි කලා 43. අංශක 52යි කලා 43. අංශක 52යි කලා 43. මේ පාදේ දීලා තියෙනවා 21.4 සෙන්ටිමීටර්. 21.4 සෙන්ටිමීටර්. ත්‍රිකෝණේ NSB. ත්‍රිකෝණ NSB. හරි. ඊට පස්සේ ලියාගනින්. ඔක ඇඳගෙන මෙන්න මේක ත්‍රිකෝණයක් අනිවාර්යෙන් දාන්න ඕනේ. NB පාදයේ දිග සොයන්න. NB පාදයේ දිග සොයන්න. NB පාදයේ දිග සොයන්න. NB පාදයේ දිග සොයන්න. හරි. දැන් අහන් ඉඳපන්. දැන් උඹලා මොකුත් දන්නේ නැති බබාලා වගේ අහන් ඉඳපන්. හරි. එක කෝණයක් දීලා තියෙන එක පාදයක් තියෙන. එහෙනම් අපිට ඕන මගුලක් හොයාගන්න පුළුවන්. හරි. එහෙනම් දැන් මේකේ NB හොයන්නේ. මෙන්න මේ කර්ණය තමයි හොයන්න කියන්නේ. එහෙනම් මෙන්න මේ කර්ණය ඇතුළත් වෙන විදිහට තියෙන සම්බන්ධයක් ගමු. හැබැයි මේ දෙකෙන් වැදගත්කමක් වෙන්න ඕනි. එහෙනම් මේකට cos දාපන්. අන්න cos ගත්තොත් එimhe මෙන්න මේ කෝණයට දැම්මොත් එහෙම සක බක බද්ධ පාදයේ බෙදීම කරන්න. යකෝ දෙකෙන් එකක්වත් දන්නේ නැහැ. එහෙනම් sin නේ බං. අන්න මගුල බලපන්. මම ලියනවා කෙලින්ම sin අංශක 52යි කලා 43 මේ කෝණයට. හරි. එහෙනම් මේ කෝණයට සාපේක්ෂව මේක සම්මුඛ පාදය, මේක අබද්ධ පාදය, මේක කර්ණය. එහෙනම් sin කියන්නේ අපි දන්නවා සක සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් මෙන්න මේ BS පාදයේ බෙදීම කර්ණය මොකද්ද? BN. කෙලින්ම BS කියන්නේ මොකද්ද කියපන්. 21.4යි. අපි මේ සෙන්ටිමීටර පස්සේ ආදේශ කරගමු. හරි. දැන් BN පාදේ තමයි අපිට හොයන්න දෙන්නේ. BN පාදේ හොයන්න දෙන්නේ. අන්න මගුල. දැන් මේ sin අංශක 52යි කලා 43. අපි දැන් හොයන්න දන්නවා. sin අංශක 52යි කලා 43 හොයන්න දන්නවා. වගුවෙන් හොයන්න ඕනේ sin අංශක 52යි කලා 43. මගේ එක උත්තරේ තියෙන නිසා මම ඒක එකපාරම දරස් ගාලා දානවා. 0.799යි 5යි 6ක් වෙනවා. 0.799යි 5යි 6ක් වෙනවා. දැන් කෙලින්ම මෙන්න මේක උක්ත කරපන් මේ BN. BN උක්ත කරපන්. BN උක්ත කරාට පස්සේ කෙලින්ම වෙනවා 21.4 බෙදීම 0.799යි 5යි 6. අන්න බල. කෙලින්ම දැන් මේක ලඝු වලින් සුළු කරන්න ඕනි. එහෙම නැතුව අපිට මේක බෙදා ගන්න වෙන්නේ නැහැ ජීවිතයකට. එහෙනම් මේක ලඝු වලින් සුළු කරන්න ඕනි. ලඝු වලින්. එහෙනම් ලඝු වලින් කොහොමද සුළු කරන්නේ? දැන් අපි මේක බෙදීමක් තියෙන්නේ. අපි දන්නවා බෙදීමක් තියෙන එකක් අපිට අඩු කිරීමක් විදිහට ලඝු බලලා අපිට විසඳන්න පුළුවන්. එහෙනම් දැන් අපි ලඝු මීට කලින් කතා කරලා තියෙන්නේ. අපි මීට කලින් ලඝු කතා කරලා තියෙන්නේ. හරි. එහෙනම් මෙන්න 21 කියන එක ලඝු බලන්නේ කොහොමද? එහෙනම් 21 කියන ලඝු බලන්නේ මෙන්න මේක ඉස්සරම දශම අපි 1.0 කියලා ලියාගෙන පැත්තක මේක හදමු. 1.0. දැන් 21 4 බලපන්. 21 4 බැලුවා මේකෙන් එනවා 33යි 0.4ක් එනවා. 33යි 0.4ක් එනවා. ඊළඟ මේක මේකේ අපි දන්නවා මේ අපි 1.3 තියාගන්න. එහෙනම් මේක මෙහෙම විවෘති එකක් එනවා. උඹලට විවෘති පැටලෙනවනේ. එහෙනම් ඉතින් කරන්න දෙයක් නැහැ. අර ලඝු ආපහු බලගෙන වරි. ආපහු ලඝු බලන්න වරි. විවෘති 1.79 5 6 බලන්න. ඔව් 79. එහෙනම් ඒක එනවා 9.0.7ක් එනවා. දැන් මේක බෙදීමක් හින්දා අපිට අඩු කරන්න තියෙන්නේ. උඹලට ලඝු අඩු කරන්න බෑනේ විවෘතිත් එක්ක. හරි. මේ උඹලා ඒ පාඩම හරියට කරගත්තා නම් මේ අඩු කරන්න පුළුවන්. දැන් එහෙනම් ඉතින් අඩු කරගෙන යන්න තමයි තියෙන්නේ. හරි. එහෙනම් අඩු කරන්නේ කොහොමද කියපන්කො? 7න් 4ක් බෑ 14න් 7ක් 7යි කියපන් 9.9න් කියපන්. ඊළඟ මෙතන 2යි 2න් බිඳුවක් 2යි. ඊළඟට මෙතන තියෙන 3යි 13න් 9ක් 4යි 13න් 9ක් 4යි 13න් 9ක් 4යි. එතකොට මෙතන දැන් බිඳුව තියෙන්නේ. බිඳුව. මෙතන බිඳුව එහෙනම් බිඳුව අඩු කිරීම මෙතන අපි දන්න විවෘති එකක් කියන්නේ ඍණ 1ක්. එහෙනම් ඍණ ධන වෙනවා. එහෙනම් 1.4යි 2යි 9යි 7. 1.4යි 2යි 9යි 7. දැන් මේකේ ඇන්ටි ලොග් බලපන් මෙතනම. ඇන්ටි ලොග් බලපන් ඕකේ. ඇන්ටි ලොග් බැලුවට පස්සේ උඹලට එයි කෙලින්ම 26යි 89ක්. 26යි 89ක් ඇන්ටි ලොග් බැලුවම. දැන් එන දශම තිත තියන්න ඕනේ. මෙතන 1 නම් තියෙන්නේ. මෙතන 1 නම් තියෙන්නේ. මෙතන දශම තිත දෙකක් තියන්න ඕනේ. එහෙනම් 2ක්. එහෙනම් උත්තරේ එනවා කෙලින්ම මොකද්ද? 26.89යි සෙන්ටිමීටර්. 26.89යි සෙන්ටිමීටර්.
26.89 සෙන්ටිමීටර්. මේක ඕනනම් එක දශම ස්ථානයකට තියන්න පුළුවන්. එතකොට 26.9 වෙන්නේ 26.9 වෙන්නේ. හරි. ලඝු බලන්න පුළුවන් වෙනවා. ලඝු බලන්න පුළුවන් වුණොත් විතරයි ওই ගාන හදා ගන්න පුළුවන්. දැන් මේ එතකොට මෙතන ලඝු කියලා දෙන්න එතකොට පුළුවන් සීන් එකක් නැහැනේ. එතකොට ලඝු පාඩම අපි කරලා ඉවරයි. හරි. මම කෙලින්ම යමන් ඊළඟ ගානට. ඊළඟ ගාන ලියාගන්න. මේ අංශක 38යි. මේක 19.5 සෙන්ටිමීටර්. 19.5 සෙන්ටිමීටර්. PQR. PQR. හරි. ප්‍රශ්නේ ලියන්නේ PR පාදයේ දිග සොයන්න. PR පාදයේ දිග සොයන්න. PR පාදයේ දිග සොයන්න. PR පාදයේ දිග. නේ PR පාදයේ දිග. එහෙනම් ඒක සම්බන්ධ වෙන්න අපි සම්බන්ධයක් ලියා ගන්න ඕනේ. හරි. මේකට දැන් අපි දන්න කෝණේ මේක. එහෙනම් මේකට සාපේක්ෂව සම්මුඛ පාදයේ මේක, බද්ධ පාදයේ මේක, කර්ණයේ මේක. එහෙනම් දැන් බලපං. මේක සම්බන්ධ වෙන්න අපි දන්නේ උන් එක ලියාගන්න. අපි දන්නවා සයින් බෑ ඇයි? ඈ පුළුවන්ද සයින්? ඔව්. සයිනුත් පුළුවන්. සයිනුත් පුළුවන් ඇයි? මේ හැබැයි අපිට සයින් ඕනවට අපිට මේ පාදේ වහන්න කියලා නෑනේ බං. PR පාදේ වහන්න කියලා. එහෙනම් PR පාදේ සම්බන්ධ කරගන්න ඕනේ. බද්ධ පාදය. එහෙනම් බක. එහෙනම් කොස් ලියන්න ඕනේ. කොස් අංශක 38 සමානයි PR බෙදීම QR. එහෙනම් දැන් කොස් අංශක 38 බලන්න. අපි දන්නවා කොස් බලන්නේ අර වගුවේ යට ඉඳන් උඩට. ඒක මතක තියාගන්න. කොස් බලන්නේ වගුවේ යට ඉඳන් උඩට. එහෙනම් කොස් අංශක 38 එනවා 0.778 බිංදුව 7.88 බිංදුවක් එනවා. උඩ PR QR අපි දන්නවා කීයද? 19.5 සෙන්ටිමීටර්. හරි. දැන් එහෙනම් මේක උක්ත කරපන් PR. එතකොට එනවා 0.788 බිංදුවක්. වැඩි කිරීම 19.5 සෙන්ටිමීටර්. වැඩි කිරීම 19.5 සෙන්ටිමීටර්. හරි. දැන් මේක වැඩි කරන්නත් වෙන්නේ ලඝු වලින් බං. වැඩි කරන්නත් වෙන්නේ ලඝු වලින්. එහෙනම් වැඩි කරමු. දැන් මේක අපි දන්නවා මේ ලඝු බලනවා නම් ව්‍යුති 1යි. ව්‍යුති 1.78 බිංදුව බලන්න එපා. 78 බිංදුව බැලුවම කීයද බං? 89.65 නේ. 89.65. ඊළඟ මේකේ 1.0 නේ. 1.19.5 බලන්න ඕනේ. එතකොට 29.2ක් එනවා. 29.2. දැන් මේක වැඩි කරන්න හින්දා අපි දන්න එකතු කරන්න තියෙන්නේ. එකතු කරන්න කියලා ලඝු බලලා. හරි. දැන් මේක එකතු කරමු. 5 6 18න් වට එකක් ඉතුරුයි. 11න් එක තව එකක් ඉතුරුයි. ඒ එකට ඍණ එකක් එකතු වෙනවා. අපි දන්නා කැපිලා යනවා. එතකොට ධන 1යි. එතකොට 1.1ට මේ ඇන්ටිලොග් බලපන්. ඇන්ටිලොග් බලපුවාම එනවා 15.36ක්. 36. දැන් දශම දෙක තිබ්බා. අපි දන්නවා දෙකක් තියන්න. එහෙනම් 15.36යි සෙන්ටිමීටර්. 15.36යි සෙන්ටිමීටර්. ආසන්න පළවෙනි දශම ස්ථානට තියන්න කිව්වොත් 15.4යි මේක තියන්නේ. 15.4. නෑ යමන් කෙලින්ම ඊළඟ ගන්න. හරි. මම දැන් ටෑන් වලින් ගානක් දුන්නේ නැහැ. එතන ගන්න ටෑන් වලින් ගන්න. අංශක 49යි කලා 30. එන්න මේ කෝණ.
මේක 16 සෙන්ටිමීටර් HNB HNB හරි මේක ඍජු HB පාදයේ දිග සොයන්න HB පාදයේ දිග සොයන්න HB පාදයේ දිග සොයන්න හරි දැන් HB සම්බන්ධ කරගනි අපි දන්නවා HB එතකොට HB කියන්නේ මේක මේකයි අපි දන්න පදේ මේක එහෙනම් සබ එහෙනම් tan නේද tan අංශක 49යි කලා 30 සමානයි සම්මුඛ පාදය HB බද්ධ පාදය HN tan අංශක 49යි කලා 30 උත්තරේ කීයද tan අංශක 49යි කලා 30 1.170.8 1.170.8 මේක වගුව බලලා ගන්න ඕනේ අපි දන්නවනේ දැන් tan බලන විදිය හරි එතකොට HB බෙදීම HN දන්නවා 16යි HB යුක්ත කරපන් HB යුක්ත කරාම අපි දන්නවා 1.170.8 වැඩි කිරීම 16ක් වෙනවා මේක දැන් ලඝු වලින් වැඩි කරලා උත්තරය ගනි ලඝු වලින් ඔව් ලඝු වලින් උත්තරයක් ගත්තම උඹලා ලඝු වලින් වැඩි කරලා උත්තරය ගනි 18.7 සෙන්ටිමීටර් කියලා උත්තරයක් 18.7 සෙන්ටිමීටර් කියලා උත්තරයක් හරි ඊළඟ මොනවද ලඝු සුළු කරේ නැහැ කියලා කියන්න එපා ලඝු සුළු කරේ නැහැ කියන්න එපා අපි මීට කලින් ලඝු සුළු කරන විදිය දන්නවා ඒ කියන්නේ මෙහෙම වැඩි කිරීමක් තිබ්බොත් අපිට ලඝු වලින් ලියන්න පුළුවන් එකතු කිරීමක් විදියට ලියන්න පුළුවන් ඒ ලියලා අපි මේක ඇන්ටිලොග් බලලා තමයි මේක ගන්න හරි එහෙනම් දාගන්නේ අනුමාත්‍රකාව දාගන්නේ ඍජු කෝණික ත්‍රිකෝණයක කෝණයක විශාලත්වය සෙවීම ඍජු කෝණික ත්‍රිකෝණයක කෝණයක විශාලත්වය සෙවීම ඍජු කෝණික ත්‍රිකෝණයක කෝණයක විශාලත්වය සෙවීම දැන් අපි දන්නවා පාදයක දිග හොයන්න නම් කෝණයක් සහ පාදයක් යන දෙකක් දැනගෙන ඉන්න ඕනේ. එතකොට කෝණයක විශාලත්වය හොයන්න නම් දැනන් ඉන්න ඕනේ පාද දෙකක දිග තියෙන්න ඕනේ. අපිට ඍජු කෝණේ ත්‍රිකෝණේ පාද දෙකක දිග තියෙන්න ඕනේ. රයිට්. අපි පොඩි නෝට් කැලක් ලියාගමු. ත්‍රිකෝණමිතික අනුපාත භාවිතා කර ඍජු කෝණික ත්‍රිකෝණයක කෝණයක විශාලත්වය සෙවීමේදී ඍජු කෝණික ත්‍රිකෝණයක කෝණයක විශාලත්වය සෙවීමේදී එම ත්‍රිකෝණයේ පාද දෙකක දිග දැනගත යුතුය. හරි. ඊළඟ ප්‍රශ්නාංක දාලා ලියගමු. හරි. ඒක ඍජු කෝණික ත්‍රිකෝණය. PQR කෝණයේ විශාලත්වය සොයන්න. PQR කෝණයේ විශාලත්වය සොයන්න. PQR ඒ කියන්නේ මෙන්න මේක. PQR කෝණයේ විශාලත්වය සොයන්න. හරි. හොඳට පැහැදිලිව අහන්න ඉන්න. කොහොමද PQR විශාලත්වය හොයන්නේ කියලා. හරි. PQR නේ හොයන්න ඕන. දැන් මෙතන PQR හොයනකොට මෙන්න මේ PQR ත්‍රිකෝණේ මෙන්න මේ කෝණය සම්බන්ධ කරලා අපි ත්‍රිකෝණමිතික අනුපාතයක් ලියා ගන්න ඕනේ දන්න පාද දෙකත් එක්ක.
දන්නේ මොකද්ද මේකට සම්මුඛ පාදය දන්නවා කරණය දන්නවා. ඊළඟ මේක බද්ධ පාදය අපි දන්නේ නැහැ. එතකොට සාක අපි දන්නවා sin කියලානේ. එහෙනම් දැන් මේක PQR මෙන්න මේ PQR කියන එක sin PQR කියලා ලියාගත්තට ප්‍රශ්නයක් නැහැ. sin PQR කෝණය සමානයි සම්මුඛ පාදය මොකද්ද? PR. කර්ණය QR. එහෙනම් PR මොකද්ද? ඔව් PR අංශක 15යි. QR අංශක 28.3යි. 28.3යි. දැන් මේකේ කෙලින්ම අපි බලන්න ඕන ලඝු බලලා අපි මේක සුළු කරන්න ඕන. ලඝු බලලා සුළු කරන්න ඕනේ. එතකොට මෙතන sin PQR මේක ලඝු බලලා සුළු කරපන්. ලඝු බලනකොට මේක 1.0 කියන ඒතර බෙදීමක් අඩු කිරීමක් විදියට එනවනේ. බෙදීමක් අඩු කිරීමක් විදියට එනවා. ඊට පස්සේ මේක ලඝු වලින් සුළු කරන්න ඕනේ බලන්න. ලඝු වලින් සුළු කරන්න ඕනේ මේක. අපි දන්නවා ලඝු සුළු කිරීම දන්නවා මේකේ අපි ලඝු බලනවා 1.0 කියලා දාලා ගානක් ගන්නවා. ඊළඟට මෙතනත් 1.0 කියලා ගාන ගන්න අඩු කරලා ඒකේ ඇන්ටි ලොග් බලලා අපි උත්තරයක් ගන්නවා. හරි. එතකොට දැන් මේකේ උත්තරේ මම කෙලින්ම දාන්නම්. උත්තරේ දාන්නම් කෙලින්ම. එතකොට එනවා sin PQR කෙලින්ම එනවා 0.5.3යි 0.2යි. ඒක ඒතර පොත බලාගෙන ලිව්වා කියන්න එපා. ඉතින් මේක මම එතන සුළු කරගෙන උඹලගේ වීඩියෝ එකේ ඩේටාත් එක නාස්ති කරන්න ඕනේ නෑනේ. එතකොට මෙන්න මෙහෙම එනවා. එතකොට දැන් උඹලට කෙලින්ම මෙන්න මේ උත්තරේ එනවනේ. මේ උත්තරේ ආවට පස්සේ දැන් කොහොමද? දැන් මේ කෝණේ හරියද? නෑනේ. අපෙන් අහන්නේ PQR. හැබැයි sin PQR නෙමෙයි අහන්නේ. එහෙනම් PQR ඕනේ මෙන්න මේක ගියාට පස්සේ sin inverse හරියට අපි ඇන්ටි ලොග් බලනවා වගේ. දැන් එහෙනම් අන්න ඒ කතාව මම කියලා දෙනවා. ඒ කතාව කියලා දෙනවා. දැන් මෙන්න මේ sin අගය කොතන තියෙන බලන්න ඕනේ. අර ප්‍රකෘති sin එකේ බලපන් 5300 කොතනද තියෙන්නේ. ඒ කියන්නේ 0.5300 කොතනද තියෙන්නේ බලපන්. මෙන්න බලන්න මෙහෙම ගියාට පස්සේ 5300 5300 නෑ තියෙනවා 5299. එතන 5299 තියෙනවා බලපන්. මේ 5299 තියෙනවා 32 බිඳුවේ. 32 බිඳුවේ තියෙනවා බලපන් 32 බිඳුවේ. 32 බිඳුවේ තියෙනවා. අර ඇන්ටි ලොග් බලන සීන් එකට. 32 බිඳුවේ තියෙන්නේ. එතකොට 32 බිඳුව අපි බිඳුව දාන්න නැතුන් එමු 32නේ. එතකොට 32 බිඳුව තව එකක් අඩුයි. එක මධ්‍යන්තර තීර බැලුවට නෑ. ඊළඟට තියෙන දෙක. එහෙනම් අංශක 32යි නේද? අංශක 32යි. PQR කියන්නේ අංශක 32යි. අංශක 32යි. ඒකේ ඊළඟට දශම ස්ථාන තියෙන කතාව තියෙනවද? ඒ මොකුත් නෑ. මේකෙන් කෙලින්ම දරස් ගාලා උත්තර එනවා. මෙන්න මේක තියෙන තැන හොයපන්. ඊට පස්සේ ලියපන්. හරි. එහෙනම් අපි ඊළඟ ගාන සෙට් වෙමු. හරි. ඊළඟ එක කරමු. PQR මේක 19.5 සෙන්ටිමීටර් මේක 15.4 සෙන්ටිමීටර් 15.4 සෙන්ටිමීටර්. හරි. PRQ කෝණයේ විශාලත්වය සොයන්න. PRQ මෙන්න මේ ලකුණු කරලා තියෙනවා. PRQ කෝණයේ විශාලත්වය සොයන්න. හරි. මේකට දන්න අනුපාතයක් කියපම් බලන්න. සක දාපන්. බෑනේ අපෝ මේක දන්නේ නැහැ. බක හරි. එහෙනම් cos QR මේක හොයන්නේ PRQ කෝණය. cos PRQ වෙනවා. එහෙනම් කෙලින්ම මෙන්න මේ 15.4 මේකනේ දැන් මේක සම්මුඛ පාදේ මේක බද්ධ පාදේ මේක කර්ණය. එහෙනම් බක කියන්නේ මෙන්න මේක බෙදීම 19.5 සෙන්ටිමීටර්
19.5 අපි සෙන්ටිමීටර් පස්සේ දානවා. හරි. දැන් මේක ලඝු වලින් සුළු කරාම උත්තරය ගැන 0.789. උඹලා ඒක ලඝු වලින් අනිවාර්යෙන් සුළු කරන්න ඕනේ. 0.789 7ක් වෙනවා. cos PRQ cos PR. දැන් මේකේ අන්න දැන් අපි බලන්න ඕනි cos වගේ බලන විදිහ හොඳට අහන් ඉඳපන්. cos වගේ බලන විදිහ හොඳට අහන් ඉඳපන්. දැන් මෙන්න මේ 0.789 0.789 කොතනද තියෙන්නේ බලපන්. 7.89 ඕක නම් ඇත්තටම එතන මටත් අවුල් වෙන සීන් එකක් තියෙනවා. එහෙම නෑ. මේක පිළිවෙලට බලපන්. එතකොට 0.789 අපි sin එකේම තමයි cos බලන්නේ. අපි බලනකොට යට ඉඳන් උඩට බලන්න කියලා මතක තියාගන්න ඕනේ. එහෙනම් 0.789 කොතන බලමු? 0.789 7.89 බලපන්. 7.89 9යි 7 නෑ 0.78යි බිඳුව තියෙනවා 0.78යි බිඳුව තියෙනවා. ඔව්නේ හරි. දැන් ඕක බලපන් 0.78යි බිඳුව දෙනවා. තව කීයක් අඩුද කියන එක අපි පස්සේ කතා කරමු. එතකොට දැන් ඒක තියෙන්නේ අපි මේක බලන්නේ යට ඉඳන් අන්න බලපන් තියෙන්නේ කීයද? තියෙන්නේ 37 කලා 60 තියෙන යට ඉඳන් බලන්නේ යට ඉඳන් බලන්නේ මේ 37 කලා 60 තියෙන 0.788යි බිඳුව. දැන් මේකට තව කීයක් අඩුයිද? එහෙනම් දැන් මේකට අඩුයි අන්න බලන්න දැන් මෙතන තියෙන්නේ කීයද? 0.788යි බිඳුවනේ. තව කීයක් අඩුයිද? අඩු කරලා බලපන්. 7.8යි 9යි 7 අඩු කරපන්. අඩු කරාට පස්සේ තව කීයක් අඩුයිද? 7යි 17ක් අඩුයි. 17ක් අඩුයි. දැන් එහෙනම් මෙන්න මේ 17 තියෙන්නේ කොහෙද බලමු මධ්‍යන්තර තීරුවේ. අන්න 16 තියෙනවා. 17ක් නැහැ 16ක් තියෙනවා. 9 තියෙන්නේ. එහෙනම් 9. දැන් මෙතන අපිට මෙන්න මේ උත්තරේ ආවේ කොහෙන්ද? ආවේ 37යි කලා 60. 37යි කලා 60 ආවේ. දැන් එහෙනම් අර අඩු ගාන තියෙන්නේ මධ්‍යන්තර තීරුවේ කලා 9 තියෙන්නේ. දැන් යකෝ මේකට මොකද්ද කරන්න කියපන්කෝ. එකතු කරනවද අඩු කරනවද? එකතු කරනවද අඩු කරනවද? කොස්වල මාර සීන් එකකින් අඩු කරනවා. එකතු කරන්නේ අඩු කරනවා. එහෙනම් 10න් 9ක්. අපි දන්න 60න් 9ක් කියන්නේ 51යිනේ. 37යි. කෙලින් වෙනවා PRQ කෝණය 37යි. අංශක 37යි කලා 51යි. අංශක 37යි කලා 51යි. කොස් අන්න හරියට බලපන්. ඒ කියන්නේ වගුව අරගෙන මොනවද උනේ කියලා දැන් තේරුම් ගන්න පුළුවන් නේ. මෙන්න මේ අඩුවිච් එකක මේක හොඳට මතක ගන්න වීඩියෝ එක රිපීට් කර බලපන්. හරි. මෙන්න එතන මෙතන ගත්ත එක එතන ලඝු නීතියක්. මෙතන ගත්ත එක ලඝු. මේ එතන බෙදීම. හරි. ඒක උඹලා දැනගෙන ඉන්න ඕනේ. හරි. ඊළඟට සෙට් වෙමු. HNB හරි. එතකන් ලියාගනින් HNB කෝණයේ විශාලත්වය සොයන්න. HNB කෝණයේ විශාලත්වය සොයන්න. HNB මෙන්න මේක අහන්න ඕනේ. HNB කෝණයේ විශාලත්වය සොයන්න. දැන් මේ HNB කෝණයේ විශාලත්වය හොයන්න කොහොමද?
HNB කියන්නේ මෙන්න මේක. එහෙනම් මේකට සාපේක්ෂව පාද නම් කරන්න. මේක සම්මුඛ පාදේ, එහෙනම් මේක බද්ධ පාදේ, මේක කාරණේ. ඇයි මේ කෝණයට මේ සාපේක්ෂවනේ. එහෙනම් මේ කෝණයට සම්මුඛය මේක. එහෙනම් අපි දන්න පාද දෙකත් එක ලියා ගමු. මොකද්ද? සම්මුඛ පදේ බද්ධ පදේ. එහෙනම් අපි දන්න tan. එහෙනම් tan HNB කෝණය සමානයි. කෙලින් වෙන සම්මුඛ පාදේ විදිහින් බද්ධ පාදය 18.7 බෙදීම 16. 18.7 බෙදීම 16. ඇයි? සබනේ. සම්මුඛ පාදේ විදිහින් බද්ධ පාදය. හරි. එහෙනම් tan HNB මේක ලඝු වලින් බෙදුවට පස්සේ මම උත්තරේ දාන්නත් දඩස් ගාලා 1. මේක ඇත්තටම ලඝු වලින් බෙදන්නත් ඕනේ නෑ බං. දැන් අපි දන්න යට 16 තියෙන මේක දෙකෙන් බෙදුවට පස්සේ 8 එනවා. ඊට පස්සේ 8ෙන් බෙදා ගන්නත් පුළුවන් මේක ලඝු වලින් මේට වඩා නිකම් බෙදෙන එකත් තමයි ලේසි. එතකොට එන උත්තරයක් එනවා 1.1688 එකතු කිරීම අඩු කිරීම කියලා දෙන්න ආවේ නෑනේ බං. හරි. එතකොට 1.1688. දැන් මේක බලන්න ඕන මොකද්ද? දැන් මේක බලන්න ඕනේ. දැන් මේකේ අර ඇන්ටිලොග් බලනවා වගේ tan ඉන්වර්ස් බලන්න ඕනේ tan වගේ. එහෙනම් මෙන්න මේ අගය tan වගේ තියෙන්නේ කොතනද? මෙන්න මේ අගය tan වගේ තියෙන්නේ කොතනද බලන්න ඕනේ. tan වගේ. ඒතකොට ප්‍රකෘති sin එකේනේ මේ බලන්නේ. ඒක හරියටම දැන් බලන්න tan එකේ බලන්නේ. එතකොට tan 1.1688 1 කොහෙද බඳින්නේ? ආ මෙන්න මේ ඊළඟ පිටුවේ තියෙන 1.16 බලපන් කොතන තියෙන්නේ කියලා. ඔය 1.1688 හරි. මෙන්න බලපන් 1.688 නෑ 1.16 බිඳුව තියෙනවා. ඒක තමයි එහෙනම් 16යි 40 තියෙනවා. තව ටිකක් අඩුයි. අපි ඒක බලමු. ඒක අපි හොයාගමු. ඒතර මධ්‍යන්තර තීරණය. ඒක තියෙන්නේ බලපන් මේ 1. ඒතර 49 20 තියෙන්නේ. අංශක 49 කලා 20 තියෙන්නේ. තව අඩුයි කීයද? තව අඩුයි 48ක්. ඒක මධ්‍යන්තර තීරණය බලන්න. අන්න මේ තියෙනවා 48. 48 කියන්නේ කලා 7ක්. එහෙනම් එකතු කරපන්. අංශක 49 කලා 27. අංශක 49යි කලා 27. අන්න උත්තර. අංශක 49 කලා 27. කලා 27. අංශක 49යි කලා 27. හරි. දැන් කෝණයක් සහ පාදයක් හොයාගන්න විදිහ උඹලා දන්නවා. කෝණයක් සහ පාදයක්. වීඩියෝ කෑල්ල ගත්තා බැලුවා. ඊට පස්සේ පිළිවෙලට ගත්තා බැලුවා. දැන් මම ඊළඟට ලෑස්ති වෙන්නේ විභාග ගැටලු ටික හදන්න. ඒතර විභාග ගැටලු ටිකෙන් පාඩම මම සම්පූර්ණ ඉවර කරනවා. මේකට අර චූටි විභාග ඒතර ගැටලු ටිකක් තියෙනවා. ඒ ටිකත් හදන්න තමයි හිතන්නේ. ඒ ටික හදලා ඊළඟට අර අපි දන්නවා ත්‍රිකෝණමිතික යෙදීම් තියෙන යෙදීම්. එන්නේ ඒ ටිකත් හදනවා. එතකොට මේ වීඩියෝ එකෙන් ඒක කතා කරන්නේ නැහැ. එතකොට ඊළඟ වීඩියෝ එකෙන් ඒක කතා කරනවා කිසි අවුලක් නැහැ. එතකොට මේක මේ හොයපු ටික අවුලන්නේ දැන් උඹලගේ අච්චු පොතේ තියෙන අභ්‍යාස තියෙනවා. දැන් මේකෙන් මේ කියලා දුන්න ක්‍රමෙන් අච්චු පොතේෙන් හදපන්. හදිස්සියේ හරි මෙතන මේ එතන නිකමට මම මේ එතන ගත්තකෙන් මෙතන දැන් මෙතන අපි කියමු තියෙනවා ඍජු කෝණික ත්‍රිකෝණයක් කියලා. එතකොට මේ ඍජු කෝණික ත්‍රිකෝණයක් තියෙනවා කියලා ගත්තොත් එහෙම මෙතන ඍජු කෝණික ත්‍රිකෝණයක් කියලා ගත්තොත් එහෙම මෙතන 3 මෙතන 4 මෙතන 5 කියලා ගමුකෝ. එතකොට මෙන්න මේ කෝණය අංශක අපි කියමු 45ක් කියලා දීලා තියෙනවා. හරි. එහෙනම් කෙලින්ම මෙන්න මෙහෙම දීලා තියෙනවා අංශක 45. දැන් අපි දන්නවා අපි දන්නවා මේක නම් හොයන්න තියෙන්නේ. මෙන්න මේක නම් හොයන්න තියෙන්නේ. එහෙනම් මේකයි සම්බන්ධ එකක් ගන්න ඕනේ. මේකයි සම්බන්ධ එකක් ගන්න ඕනේ. එතකොට මේකයි සම්බන්ධ වෙන්නේ කොහොමද? අපි දන්නවා පයිතගරස් දාන්න නැතුව අපි ත්‍රිකෝණමිතික අනුපාත වලින් ගත්තොත් එහෙම කොහොමද ගන්නෙ? බද්ධ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් බක කියන්නේ cos 45 සමානයි මේකට x කියලා දාගමු. 4 බෙදීම x. දැන් මෙතන කෙලින්ම අපි දන්නවා cos 45 අගය දන්නවා.
ඒකට මූල දෙකයිද? ඔව්. එතකොට cos මෙන්න මෙහෙම දානවා. සමානයි 4 බෙදීම x. එතකොට මේකේ x වල උත්තරේ කීයද බලපන්. මෙන්න මේ හරස් මුලෙන් දාපන්. x සමානයි 4යි මූල 2යි. මෙන්න මෙහෙම ගන්න පුළුවන් කෙලිම මෙතන නියම අගයක් දීලා තිබ්බොත්. ඒ කියන්නේ 45 30 60 ඔය වගේ අගයක් දීලා තිබ්බොත්. ඒක අච්චු පොතේ තියෙන අභ්‍යාසත් එක්ක ලස්සනට කරගෙන ඵලයන්. දැන් මේක එක්සෑම් එකකටනේ. එක්සෑම් එකට දැන් මම මේ පාස් පේපර් ගණන් ටිකත් එක්ක හදාන්න යන්නේ නැහැ. එහෙනම් පිළිවෙලට වැඩේ කරගෙන ඊළඟ වීඩියෝ එකේදී සෙට් වෙමු. හරි.